දැන් මනුස්ස පරිණාමවාදීයි ධර්මයට අනුව මිනිස්සු බවයි පැහැදිලි කර දෙන්නේ. දැන් මේක මෙච්චර ලොකු වෙන දෙයක් නෑ. මේ මිනිස්යාගේ පරිණාමවාදී ගැන යම් කෙනෙක් මේ ලෝකේ මතයක් ප්‍රකාශ කරලා තියෙනවා. අපි අහුවෝ. ඔයා ඔය කාලේ යම් කිසි ඥානයකින් දැකලාද කියලා. ඔයා මේ දුරක් තියනවාද? ඔව් කියයි. එතන මෙහෙමයි. එයාගේ මතයක් නිදියාද? මතය ඇත්ත. කොහොමද ඇත්ත කියලා ඔප්පු කරන්නේ? ඔප්පු කරන්නේ හේතු සාධකයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුන් කල්ලා ඥානයෙන් අතීතය දැකලා. අනුගේ මතයක් දෙන්නේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන්ම දැකලා කියනවා නම් ඒක පාරාසන කියලා දෙන්නේ. දැන් වදුරාගේ මිනිහා උපන්නා කියනවා ඉතින් ඒ විදිහට කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මිනිහාගේ වදුරා උපදිනවා. වදුරාගේ මිනිහා නෙවෙයි. මිනිහෙක් කියලා වදුර වැඩ කළා වදුර සංකාර වේදෝ වදුර විඥාන පහළලා වදුර නාම රූප වදුර ඵල ආයතන වදුර විපාක වදුර වේදනා වදුර ගන්නා වදුර උපාදාන වදුර භව වදුර જાතිය වල මිනිස් වදුර. ඔක වැඩ කියලා පස්සේ කියනවා වදුර කියලා. මිනිහා වදුර එක්ුණා නිසා වදුර මිනිහෙක් කියලා. නෑ මිනිහෙක් කියලා වදුර වැඩ කළා වදුර එක්ුණා. මෙන්න පරිණාම. අරගොල්ලෝ කියන්නේ. ඒ ධර්ම සාධකේ කොහොම අහලකම් ගෑවිච්ච නේ. නමුත් ඔක්කො ගන්න සාධක දෙන්න නැහැ. වදුර මිනිහෙක් වෙච්ච බාර ඔක්කො ගන්න කිසිම සාධකයක් මේ විදිහට හොයන්නේ නැහැ. මේ බැරිද අපේ දත්ය ඇටි අකල්ලාගෙන මේ බැරි කාපියෝ මේ දත ගෙවිලා තියෙන මිනිහ පොවා ගියා තියෙනවා මිනිහ ඕ පුරා බුදුලා දුන්නේ. ඔය එක ඇටසකින් තියෙනවා බාගෙන තියෙනවා. මේ කිම්පාන්සි ගෝරිලෝ මැරිච්චේ දත් ටිකක් හොයාගෙන ඕක දෙන්නයි නම් පෙන්නන පරිණාමයක්. අද ඒක මා කියන්නේ ඒක ඇටසකින් දක්වන්නේ. මොනවා ඔකුවර. දුර්දානහසේ දේශනා කරන්නේ අර ආවාසන රෝගයෙන් ආපු බ්‍රහ්මකල්පික මූලික මිනිස්සේ ප්‍රථම අධ්‍යාපනයේ ඉඳිට ඇවිල්ලා එතනින් බ්‍රහ්මකල්පික මිනිස්සේ වෙලා මේ ලෝකයේ සම්බන්ධ වෙන ක්‍රමක්‍රමයෙන් දසකුසලයට වැටලා ඉතින් ඒකහට දුසිතාවෙන් මුසරින්න මදුසේ මානසිකත්වයෙන් මේ පරිත්‍යාම උපාද ක්‍රමයේ සත්‍ය භාවයවත් වෙලා ගියා. සුත්‍ර වැඩක සුත්‍ර ජීවිතයක පහක් වුණා. මුලදී නා තේජසේක මිනිස්සේ. අද ඔක්කොම ඉතින් ගියා සුත්‍ර ජීවිතයක පහක් වෙලා. අපාරකෙනෙක් දෙන්නේ හතර පහයි දෙවිලා. ඉතින් ඒකයි මේක අවුෙන් කියන්නේ දෙයක් නෑ මේකේ ඉස්සරහ කිසිම සිද්ධාන්තයක අයිති නැති මතයක් කියනවා මේ අද හරි විද්‍යාව කියලා. ඒක ඔප්පු කරන්නේ මේ නිකන් සාධකයක් කරලා හම්බෙලා නැහැ. බලංගොඩ මහානෝකයා කියනවා නැට්ටේ ගොඩක් තුනක් වැඩි නැති එක අල්ලගත්තා කියලා. ඔබ කියන විතාම ඇටි තව අපි ඥාන පරිච්ඡේදයේ ආවම පරිච්ඡේදය කියලා බලනකොට ඒක වතුරේ වතුරේ කියලා. එලාදී. සංකල්ප. ඔව් සංකල්පය කොටයි. බොරුවක් කරලා තියෙන ලෝකේ හවත්තා. ඉතින් ඒකට අධ්‍යාපනය ඔබිලානේ කවුරුලානේ ඉතින් ඇඟේ තියෙන ඇට කොටද මිනිස් කොටද? ඒක ඥාන පරිච්ඡේදයෙන් ආවම මිනිස් කොටද? අර ඉතිරිලා තියෙන කුලිය බලන්න ඒක නේ එක. ඒක මදුරුව. ඒක කවුරුද? මේ නිසා නවීන විද්‍යාවෙන් කරන්න ගියාම බොරු කරන බවට අල්ලලා ඒ විද්‍යාව කවදා හරි දිනු කරලා ඒක බොරු කරගන්න. ඇත්ත කියපිලා නවීන විද්‍යාවෙන් කලින් කල මත වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමක් නැත්නම් එදත් එකයි අදත් එකයි මතත් එකයි ඒක වෙනස් කරන හැමදේම නැහැ ධර්ම වෙනස් කරනවා. තමයි මේකයි වෙන්නේ කියන එක එහෙම මොකද? තව එකක් කියන විද්‍යාඥයෝ ලෝකේ ඒක එහෙම නෙමෙයි කියන බොරු කරලා නැහැ බොරු කරන්න විදිහක් නැහැ ඇත්ත. බොරු කරලා කිව්වනම් සමාජයේ හැවටිලා කියලා. මේ තවත් න්යාය ප්‍රශ්නයක් තියෙනවා මේ කොහෙද මේ දෙන්නා තියෙන්නේ මේ වික්‍රමහන්සේ නමක් බුදුහාම පත්‍රයේද ලියපු ලිපියක් තුළ ඒක තියනවා කියලා දෙන්නා. ඉතින් කරන ධර්ම දේශනාවේදී කර්ම කීපයක් දීලා තියෙනවා. පංචිල් අටසිල් දසසිල් බුදුදහමේ නැත. මේවා වෙන ආගම් වල ඒවායි. මේක අදහසක්. දැන් මෙතෙන්දී මේකයි යථාර්ථය දකින්න ඕනේ. මෙන්න මේකත් ටික අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ දෙයක් තමයි. මේ පංචිල් අටසිල් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ලෝකෙ තිබුණා. හරි බුදුරජාණන් වහන්සේ තරමදලෝ ශික්ෂාපද තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අනුපතර ශික්ෂාපදයි අර ශික්ෂාපදයි දෙකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර්ථේ මේ පදවල තිබුණා. අබුද්ධෝත්පාද කාලේ නෑ. ඒ කාලේ තිබුණාන්නේ ඒ පදවල ගෙනාව අර්ථේ වෙනවා. අර්ථේ ලෞකිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාණාති වාතා වීරමණී අදින්නා දානා වීරමණී කාමීසු මිච්ඡාචාරා වීරමණී මුසාවාදා වීරමණී සුරාමී මජ්ජපාන දත්තානා වීරමණී කියන මේ ශික්ෂාපද පහම නිවන් මාර්ග පහ. නිවන කරා යන මාර්ග පහ. එකම ගමක වහින්න විවිධ ආකාර ප්‍රොටෝකෝල් වල තියෙනවා කියනවා. ඒ ප්‍රොටෝකෝල් වල තියෙන එකම තමයි මේ 12 ශික්ෂාපද. 12 ශික්ෂාපද 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 12 ශික්ෂ
මේවා කියනාවේ දුආසු දහසක් ධර්මස්කන්ධයන්ගේ කොටක් තමයි මේ දෙන්නේ ප්‍රධාන කොටස් තමයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ශික්ෂාපදයක අර්ථය අබුද්ධෝත්පාද කාලේ අර්ථයේ වශයෙන් තිබුණේ නැහැ පදේ වශයෙන් නම් තිබුණා. ඒ නිසා තමයි අටසිල් සමාදන් වෙලා හිටියේ. විදා මහා මායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා කියන බුදුරජාණන් වහන්සේ බෝසත්යන් පිළිහිඳ ගන්න වෙලාව. දැන් අටසිල් සමාදන් වෙලා ඉන්නකොට ඒ අටසිල් මොනවද? බුදුරජාණන් වහන්සේ පහනවා වගේ විසාකාව වාටිකාවවත් අටසිල් කියලා බුදුරජාණන්. ඒ අටසිල් මොනවද? අද අපි අස්ථාංග උපසත සූත්‍රාන්තයේ අනුකූලව පාන්නේ. අපි සමාදන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අටසිල්. ඉතින් විසාකාව වාටිකාව සමාදන් වෙන්නේ ඒ කාලේ ලෝකේ නාම අටසිල්. ක්‍රම දෙකක්. දැන් මේක හරි ගැඹුරුයි. මම හොයලා බලලා නැති නිසා මේ ප්‍රශ්නේ මේ විදිහට මතකලා මේ එක කැල්ලක් අල්ලගෙන කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන නිසා අටසිල් මේවා ඔක්කොම එක සූත්‍රයේ තොරසක් අල්ලගෙන. ඔක බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච එක නෙමෙයි මේක නෙමෙයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අටසිල් දීලා නැහැ. ඒක විහාර උපසත සූත්‍රයේ, අරිය උපසත සූත්‍රයේ, ඒ ආදී වශයෙන් අෂ්ටාංග උපසත සූත්‍රයේ, නවාංග උපසත සූත්‍රයේ මේ සූත්‍ර ගණනාවක් තියෙනවා අමුත්‍ර නිකාය. ඒ සූත්‍ර වල ගාව තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියන්නේ. කියලා තියෙනවා. ඒවා බලන්න නැතුව අර එක කැල්ලක් අල්ලගෙන මේ ශාසනිකයි නැතිව වවතු හරියනවා. ආරේ විනය පෙන්නලා තියෙනා වූ යම් ශික්ෂාපදයක් ඇත්නම් ඒ ශික්ෂාපදයේ අවසානයේ නිවන. ඔප්පු කරන්න පුළුවන්. ওই ශික්ෂාපද පහක්. අනික එක රුකුල් ශික්ෂාපද. රුකුල් දෙන ශික්ෂාපද තියෙනවා ශික්ෂාපද පහක්. මේක හැබැයි විග්‍රහ කරලා ඉච්ච හෙලාතුව ආද නැති නිසා මේ පස්සේ කටේ සද්ධාධික වීර්යාධික සතියාධික සමාධියාධික ප්‍රඥා ආධික කියන මේ ඉන්ද්‍රිය නානත්වයෙන් ඇතුළු පිරිස තමයි මේ බුද්ධ ශ්‍රාවකය අතර ඉන්නේ. සමහර කෙනෙක්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිකයි. සමහර කෙනෙක්ගේ වීර්ය ඉන්ද්‍රිය අධිකයි. සමහර කෙනෙක්ගේ සති ඉන්ද්‍රිය අධිකයි. සමහර කෙනෙක්ගේ සමාධි ඉන්ද්‍රිය අධිකයි. සමහර කෙනෙක්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය අධිකයි. මේ සසර ගමනේ එනකොට අපි ඉතින් කරන්නේ සෝගුණ කරගෙන ආපු ප්‍රමහතාවල් අනුව මේ ඉන්ද්‍රිය නානත්වයක් ඇති වෙනවා. මෙන්න මේක කියන මේ සියලුම සත්‍ය අතරේ එකිනෙකාට ඉන්ද්‍රිය නානත්වයෙන් යුක්තයි කියන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිය නානත්වයෙන් සහ එක එක බුද්ධලෙන්ගේ අධික ඉන්ද්‍රියක් කියනවා. සමහර අය සද්ධා ඉන්ද්‍රිය අධිකයි. සද්ධා ඉන්ද්‍රිය අධික වෙන හැම වෙලේ බලාපොරොත්තු වෙන්නේ. භක්තිය ගෞරවයේ සහිතව. ඒ කියවන බොහෝම ගෞරවයෙන් දරා සිටිනවා. ඒ වගේ සද්ධා ඉන්ද්‍රිය අධික වෙනාගේ ස්වභාවයක් තියෙනවා. කාට හරි හින්දියක් හිංසාවක් දුක කරදරයක් වෙනවා නම් ඒක දරන්න බෑ. ඒක කැමති නෑ. එයා හරි කැමති සමගියේ සමාදානයේ ඉන්නේ. සද්ධාධික බුද්ධියගේ තරහින්ද කැමති නෑ. හොබ්බාගෙන ඉන්න කැමති නෑ. එහෙම ඉන්නවා වේලක්ද කොහොම හරි හදන්නේ සමගියේ සමාදානයේ කෙනෙක් හරදයක් නැතුව කවුරු සතුටින් ඉන්නවා නම් කොච්චර හොඳද මේ අදහස තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික කෙනාගේ ස්වභාවය. මෙන්න මේ කියන්නේ ක්‍රියාවට ගැලපෙන පළවෙනි ශික්ෂාවලියක් තියෙනවා. කාණ ගාඨිය සහ සත්ත්ව හිංසාව අත්හැරීමේ ලබන්නා වූ දැක්කෝ. මෙන්න මේක නිවන් මාර්ගයකට හරවලා. මේ මාර්ගය තුලින් සීල සමාධි ප්‍රඥා වඩා ගන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා වඩා ගන්න ක්‍රමය තමයි. කාණාතිපාතාවේ තමයි ශික්ෂාපදයෙන් දේශනා කරන්නේ. ඒක තමයි මම සතුටුම වරනේ කිව්වා. ශික්ෂාපදේ සම්පූර්ණ නැහැ. පංච දුස්චරිතේ එකක් අතරිය කියන එකයි කියන්නේ. සතුටුම ගැනීම, හොරකම් නොකිරීම, කාමයේ වර්ධව නොහැදීම, බොරු නොකීම, මත්පැන් නොබීම කියන්නේ. පංච දුස්චරිත. බුදුරජාණන් වහන්සේ තනමත කරලා පංච දුස්චරිතයෙන් වෙගීම බොහොම හොඳයි. ලෝකේ ඉස්සරහ තිබුණා. අය පාණාතිපාතා ඊනමයි ශික්ෂාපදයේ කියන සතුන් මැරීමේ වැඩ පිළිවෙල සම්පූර්ණ වෙන එකක් නේ. අන්න අස්ථාන උපවස් සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. අරිය උපසත සූත්‍ර, විසාක උපසත සූත්‍ර, මේ ආදි වශයෙන් තේවා සමාදානයේ දේශනා කරපු සූත්‍රවල. තේවා සමාදානයේ ශික්ෂාපදයේ විග්‍රහ කරලා තේරුම් කරලා දීලා තියෙනවා. මෙන්න මේ විග්‍රහ කරලා තේරුම් ගන්න. තේරුවා මෙන්න මේ අනුකූල තේවා සමාදය දාන්න. මේ ශික්ෂාපදයේ බුද්ධ ශාසනය පිළ නැහැ. මෙන්න බුද්ධ ශාසනයේ ශික්ෂාපදය. ගාකා විග්‍රහ කරගත්තොත් ජීවිතාන්තයේ ඒ රාතන් වහන්සේ පරපන් නැතිමින් වෙන පරපන් නැතිම අතහැර. බහාතැබු දනුමුගුරු ඇතුව බහාතැබු දැල්දුමුල් ආවිල ඇතුව පාපීත ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට කරන. සියලු කාණභූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරනවා. උන්වහන්සේ කල්පලොක් මා කල්පවම කරනවා. ඒකයි ඔතන ජීවිතය. මේ සතුන මරන් කියදී වල. පරපන් නැතිමින් වෙන්න පරපන් නැතිම අතහැර. ඒකීම ඉවරයි. ශික්ෂාපදි ඉවරයි. බහාතැබු දනුමුගුරු ඇතුව බහාතැබු දැල්දුමුල් ආවිල ඇතුව පාපීත ලැජ්ජා ඇතුව බිය ඇතුව. කොයි
සිතාවදේ දෙකයි. දයාවට ගන්න සියලු කාලභූතයන්ගේ හිතාන කම්පාවෙන් වාසය කරනවා. සබ්බ පාපස අකරණං කුසලස උපසම්පදාස චිත්ත පරියෝධ අපනං කියන මෙන්න මේ බුද්ධාන සාධනා තුනමයි මේ ආරි විනය පින්න කානාතිපාතාවේ වань සිතාවේ මේක නිවන් මාර්ගය. ඒ නිවන කොයිද කියනවද? සියලු කාලභූතයන්ගේ හිතාන කම්පාවෙන් වාසය කරනවා. ඒකේ තියෙන ලෞකික එකක් තියෙන ලෝකෝත්තර එකක්. ලෞකික ධර්මයේ අතුරු කරගෙන හිතාන කම්පාවේ වාසය කරනකොට ලාභකම් විතරක් බැලගෙන අතුරුවට කරන හත්ුනේ අදින් ඉඳලා එහෙම හිතාන කම්පාවක් තියෙනවා. අනේ මේක වුණේ කරන්නේ එපා එහෙම අපිට හිතා කරන්න එපා. ඒක රෝගී ඉස්සරහින් තිබිච්ච. ඔයලා ගැඹුරු හිතාන කම්පාවක් කියනෝනේ ආර්යයන් හිතාන කම්පාව. අනේ මේ සසර කියන්නේ ලෝකයා දන්නේ නැතුව හිතන උතර බයන්නක දෙනවා. මහා දුක් දෙන දෙනවා. මටත් ඒ දුකින් මිදීම ලැබේවා. මේ සසර මහා දුකක්. මොනවාද දුක් කියලා හරි කමක් නැහැ ඉඳලා සසර දුක මිදේවා. අන්න ලෝකයා ගන්නවා. ලෝක ආර්යයන් කම්පාව. සසර දුක දුකක් හැටියට දැනගෙන සසර දුකෙන් ලෝකයාට මිදෙන්න කරන ආශිර්වාද. අනේ මේ සසර කියන්නේ මහා රෝගයක්. මේ රෝග වලින් මිදෙන්න බෑ කොච්චර බෙහෙත් දීලා කියන්න හරියන්නේ නැහැ සසරයක්. අප්‍රමාණ රෝග ගොඩක් මේ ශරීරයේ එකම රෝගයක්. ඒකද මේ ස්කන්ධ පංචකයන් රෝග. කවදාහරි මේ ස්කන්ධ පංචකයේ කෙලවර කරන කවුද නිවන් දැකලා. අන්න ඉදාට මේ කය නැති රෝගී ඉවරයි. කය නැති රෝගී ඉවරනම් මෙන්න මේ නිරෝධිත්‍ය ආරි විනය නිරෝධිත්‍ය. මෙන්න සංසාර රෝගී විදේශ කාර්යයක් වැඩි වෙනකොට. මේ බය නැතෝ විතර. බයක් නැතුව කායික හතරක් නැතුව හිඳිලා ඉඳලා. ඉඳපතන එක කියන්නේ. ඒක රෝගී. උදාහරණයක් ඉඳපතන එක කියන්නේ යටත් තීරයෙන් අසුරසංග ගහන මොහොතක්වත් මහනි භවයේ වර්ණනා කරන්නේ. මම භවයේ තැන දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක නම් දේශනා කළේ. ඉන්නේ කොහෙද? භවයේද විඳියාද? සත්‍යය ඉන්නේ භවයේද විඳියාද? භවත්‍යයන්දී භවයත් එක්ක නැති සම්බන්ධ. භවයේ දුකද? ඇඟිලි පොළොන් තරංග ආවා. මේකට ගහන වෙලාවක්. මහන්නේ මේ භවයේ වර්ණනා කරන්නේ නැහැ. හොඳයි කියන්නේ. එහෙම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉන්ද්‍රයන්ට මේ භවයේ ආහාරත්වය බලන්න. මේක මහා භයානකයි. මේ භයානක භවයේදී මෙන්න නිර්භයයි. මෙන්න ආර්යයන් නිර්භයයි. සංසාර භයෙන් නිදෙස්ස. ඒවත් නෙගත් ඒක ගන්න මේ ආර්යයන් නිර්භය කියන්නේ නෝ. බයතු විශ්වාස කියන්නේ බයතු ඉන්නේ කම් හම්බෙන්නේ. බයතු ඉන්නේ හරි අපිට වත් වෙනවා. එන ගැහුවත් බයයි. මොකද බය වෙන තියෙන සියලු කාර්ය ඉවරයි අන්තිම දෙහි ළරනවා අවසානයේ ඉවරයි. ඒක අවදාහදී බය දුරු කරගන්න. එන අපිට පෙන්නන්නේ අන්නේ අරිහත් මහත්මිය මුල් කරගෙන ඊටන් කිලෝ බය නැති එක්ක ඉඳලා මරා. ඊයාතරේ මනස් නිවයි. ලෝකයක් කවදා හරි සතර බයෙන් නික්මී දාන සතර දුකෙන් දහා. මේ සතර බය නැහැ. එයා මරක් ලෝකයට සතර බය නැති වෙයි. ඒක මාතිය. ආරි මාතිය වැඩි මුල් කරේ නිවන මුල් කරගෙන මෙන්න මේ දයාන කම්පාව තියෙනවා මෙන්න මේක වරන් දෙක ඔන්නෝකයි ශික්ෂාපටි තියෙනවා. එන ආරිනේ කොහොමද කියලා ශික්ෂාපටි වෙන්නේ? ආරිනේ දයාන කම්පාවේ අන්තරක එතන ආරි සාසන. මම පළවෙනි ශික්ෂාව වන්න දෙන හොරගන්න ගන්න පුළුවන්. ඒක පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව ඉන්නවා කියලා නිගමනය කරගත්තට පස්සේ හොරකම පාපයක්. පාපේට ලැජ්ජයි නම් බියයි නම් මේ ශික්ෂාපටි සමාදන් වෙන දෙයක් හොරගන්න ගන්න පුළුවන්. සාමිත්‍යාචාරයේ වරලා පාපයක්. කෙරෙන්න පුළුවන්. බොරු දේනම් පරිසවයෙන් පලාප කරන්න පුළුවන් කියන්න පුළුවන්. ලෝක තරහ පොළොවට වැටෙන්න පුළුවන්. පාපේ ලැජ්ජා නම් කියන පළවෙනි ශික්ෂාපදේ ගන්නකොට ඔක්කොම විලා. එක ශික්ෂාපදේ නිවන වගේ සීල සමාධි ප්‍රඥා කොහොමද? මෙන්න ආරින්නේ ශික්ෂාවල හැටි. නොදුන්නේ ගැන දෙවෙනි ශික්ෂාපදේ හොරකම් කරන්න තියෙනවා හරියට හිතන්න. අදිනාගාන ආයතන ශික්ෂාපදේ මොකක්ද? නොදුන්නේ ගැන්වෙන් වෙන නොදුන්නේ ගැන්ම අතහැර දෙන දෙයක් ගන්න දුන්නේ බලාපොරොත්තු වෙනවා. හොරකම් කියන්නේ මේක. දෙන දෙයක්ම ගන්නේ දුන්නේ බලාපොරොත්තු වෙනවා. හරි හම්බ කරගෙන ගන්න දෙන දෙයක් ගන්න කන් කියනවා. දෙදර ගියා හැංගි බද්දේ දාන කෑවා. දුන්නේ බලාපොරොත්තු වෙනවා නේද? නෑ අර ගත්ත කෑවා. ඒකටයි කියන්නේ. හොරකම් කියන්නේ නේද? දෙන දෙයක්ම ගන්නේ දුන්නේ බලාපොරොත්තු වෙන පිළිඳු ආතපරිහරණය කියනවා. මොකද ආතපරිහරණය? ඔය ආත්ම තියෙන්නේ. පිළිවිද වාක්‍ය කොහෙද ලෝකේ කියන්නේ.
එහෙනම් ඉතින් සබ්බේ ධම්ම අනාත්තාදී කියලා කියන්නේ. අනාත්මයි අනාත්මයි කියන්නේ. මම කොයි ආත්මතිකයකට පරිහරණය කරන පිළිසිදු රෝගී. මේ ආත්මභාවය කියලා යමක් ගත්තා. ඒක මුලාවක්, ඒක දුකක්, ඒක දාහයක්, ඒක අපාරයක් කියලා දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිළිසිදු ආත්මය පරිහරණය කරන්න කිව්වේ මොකක්ද? ආරේ ආත්ම ලැබෙන්නේ. ආරේමිනේ ආත්ම කියලා කියන්නේ මේ තිබෙන පවත්තා ගැන එකක් වගේ. ආර්යකායක මාර්ගය අනුගමනය කිරීම නිසා යම් අත්හැරීමක් වුණාද, වැල්මක් වුණාද, විදීමක් වුණාද, සදා සැලසුමක් නිරෝධීව කියන සංසිද්ධියපත් වුණා. අනේ සංසිද්ධියේ යම් කරවකද අසංකරුණ සකස් වීම ඉවත් කොටසකද බොල් ලෝකයේ ආරේමිනේ ආත්ම කියන්නේ මොකක්ද? පවතින එක නෙමෙයි. මෙච්චර කාල පවත්වපු දුක්ඛාන්තරාව යම් මාත්‍රයෙන් කියලා සුළු කිරීමේ කෙලවර කරාද ඒ මතවල ආත්මභාවයටපත් වෙනවා. මෙන්න ආර්යනේ ආත්ම කියන්නේ අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති සත්‍යය. ලෝකේ ආත්ම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. අන් පිළිසිදු ආත්මභාවය දැනගන්න මොකද කියන්නේ? හරි ගැඹුරුයි. ඕලාරික රාජකාය ආත්මභාවය, රූපී මනෝමය ආත්මභාවය, අරූපී සංඥාමය ආත්මභාවය. මේ ආර්යනේ ආත්මභාව තුනක් තියෙනවා වචනගත පරිබ්‍රාජික බුදුරණාහි දේශනා කරනවා. ලෝකේ තියෙන ඔය වචන දෙකම ආත්මභාව. බුදුරණාහි දේශනා කරන අසු මාත්‍රයක් අනුහතක කෝවේ ආත්මභාවය. ඔය ආත්මය. එන කාගේ ආත්මවල වචනගත පරිබ්‍රාජික ගහනවා. අර වචන විරෝධිය. ඕලාරික රාජකාය ආත්මභාවය, රූපී මනෝමය ආත්මභාවය, අරූපී සංඥාමය ආත්මභාවය. මේ ආර්යනේ ආත්මභාව දෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේ ඉස්සෙල්ලාගේ මේ ආත්මභාව නෙමෙයි කියන්නේ. දැන් ඔබ වහන්සේ මේ ආත්මභාව කියලා කියන මට මේක තේරෙන්නේ. අන්නේ දෘෂ්ටියක්, අන්නේ ලබ්ධිය ගන්න, අන්නේ ගණපු නායකයෙක් කියලා ඉන්න ඔබ. කොහොමද ඔය දෘෂ්ටියෙන් කියන්නේ මම කියන ආත්මභාව තෝරගන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ ඔය තෝරාගන්න බැරි හේතුවක් තියෙනවා. ලෞකික අදහසින් ඒක තෝරාගන්න. මේ ආර්යගේ ආත්මභාව තෝරාගන්න බැරි ලෝකයේ අදහස. ඒ එකිනෙක විග්‍රහ කරලා තියෙනවා. ඒක ඉතාලම දෙකේම තමයි මම කිව්වේ. යම් රාගක්ෂයක් ඇද්ද, ද්වේෂක්ෂයක් ඇද්ද, මෝහක්ෂයක් ඇද්ද, ඊයම් සංසිද්ධියක් ඇද්ද. මෙන්න මේ සංසිද්ධියකට යමෙක්පත් වෙනා නම් ඒ මට්ටමට ආත්මභාවය පුරුණ කරගන්න. දැන් පූර්ණ ආත්මභාවය කියන්නේ මොකක්ද? අරිහත්ත්වය. අරිහත්ත්වයේ පුද්ගලයා ආත්මයේ වතුනා කියන්නේ මොකක්ද? තීරණය කරනවා. ඊට පස්සේ දුකෙන් නිදහස්. ළඟට දුක නැද්ද? කැඩීමක් නැද්ද? විදීමක් නැද්ද? වැළකීමක් නැද්ද? අනිවාර්යයෙන්ම කියන්නේ. මොකද? Taman මතු දුකට වැටෙන්නේ නැත්නම් හැමසෝරපත් වුණා නම් යන්ත්‍රයකදී දුකෙන් නිදහස් වුණා නම් ඒ දුකෙන් නිදහස් වෙන ආත්මය නෑ. ඒක හාරවත් නෑ. අන්න ඒක හාර. ඔන්නෝම න්යාය වෙන්නේ ආත්මය. නෑ ආත්මය නෑ නෙවෙයි. ලෝකේ ආත්මය කියලා එකයි ඉන්නේ. ඕකට නෙවෙයි. ආත්මය නැති එක. අන්න දැනගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අයි මොකද තැන් ඕක. වෙයිලා දින තැන්. ලෝකේ ආත්ම කියන්නේ ඒකද? ආර්යනේ ආත්ම කියන්නේ සාරස්ත්‍ය. සාරස්ත්‍ය නම් අතරින් වෙලෙ මිදිය දුක නිදහස් වෙනවා. අසාරයි කියලා කියන්නේ අනත්තං අසාරත්වය. අසාර පැතරේ අනත්ත කියන්නේ. ලෝකයේ ඔක්කොම කියන ආත්මයයි හිතයි කියන ඔක්කොම අසාරයි. ඒවා අනත්තයි. නෑ අත්තම. සාරයි. සාරයි නෙවෙයි. නිවන අත්තයි ලෝකේ අනත්තයි. ඔබ හරිද? එතකොට දස කුසලයේ බුදුදහමේ ඒවායි. දැන් බුදුරජාණන් වහන්සේ දස කුසලයේ කියලා පෙන්නලා තියෙන්නේ කුසලයේ තියෙන රාගක්ෂය කිරීමක් ඇද්ද, ද්වේෂක්ෂය කිරීමක් ඇද්ද, මෝහක්ෂය කිරීමක් ඇද්ද ඒක තමයි ප්‍රතිපලය. ඒක තමයි මාර්ගය වඩුවම ලැබෙන්නේ. මේ මාර්ගය ලබා ගැනීමට අවශ්‍ය කරන ශික්ෂණ ක්‍රමයක් තියෙනවා. ඒක පූර්ව භාග ප්‍රතිපලය. පූර්ව පිළිවෙත. පූර්ව පිළිවෙතක් වෙලී සංවර කරගත්තාම අර වැරදි ආකාරයෙන් ගොඩනගාගත්ත පාප විඥාන වලට ආහාර ලැබෙනවා. ආහාර නිරෝධ වෙන්නේ විඥාන නිරෝධ වෙනවා. ඒතර වික්ෂිප්ත භාවයට පත් කරන මානසිකත්වයේ සුද්ධ වෙනවා. සුද්ධ මානසිකත්වයක් තුළින් සුද්ධ සමාධියක් තුළින් හිතන්නා වූ ධර්මාවබෝධේ මනසේ නැగిලා යථාභූතය ලැබෙනවා. අසුද්ධ මානසිකත්වයේ යථාභූතය ලැබෙනවා. ඒක උපක්‍රම ජීවිතය සුද්ධ කරගන්න. නිසා යමකින් යමක් නිසා සාගත තේරීමේ දේශක් තේරීමේ මොහක් තේරීමේ ආදාන කරනවා. ඒක බුදුමාගේ කියලා කියන්නේ අනුකම්පනේ කරගෙන ප්‍රශ්නයයි. බුදුරණාහි දේශනා කළ දීපිත ක්‍රමයේ උදාහරණ හොයාගන්න. එක්තරා සූත්‍රයක ගෝතමී සූත්‍රයේදී ප්‍රජාපති ගෝතමී මහත්මිය කියන ස්වාමීන් වහන්සේට ඔවහන්සේ දේශනා කරපු ධර්මයට පටහැන් කරුණු විරුද්ධ කරුණු මේ විසුණු මහත්මියට තියෙනවා.
මතු අනාගතයේදී ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ පස්චිම ජනතාව කොහොමද දැනගන්නේ? දැන් කරන්නේ. මේ ප්‍රශ්නේ. ගෝතමී එකේ ප්‍රශ්නයක් නේ. යම් මගක් ඇතුළු කරන රාගක්ෂේ වෙනවද, දේහක්ෂේ වෙනවද, මොහක්ෂේ වෙනවද? ඒක බුදුමග. ඒක වෙන්නේ නැද්ද? ඒක ඉවත් කරන්න. ඔකයි පුදුමයි. පොතෙන් ගිරාවල පරම්පරාවේ ඒකනේ. මේ මග මනාපේ මෙහි කරලා බලනකොට කාගේ දේශීය මොහේ වර්ධනය කරන මගක්ද? විවාහ කරන මගක්ද? මනාපියේ මොකද ඉගෙන ගන්නතර පස්සේ විවාහ කරන මගක් නා බුදුමග. ඒක බුද්ධ වදේ. ඔහේ බුද්ධ වදෙන් තෝරගන්න. ඉතින් පොතේ තියුණාද අරයා ගිනවද මෙයා ගිනවද ඉස්සර ගිනවද ඒක නැහැ. මේ මග අනුගමනය කරනකොට දේශනා කරලා තිබුණා හෝ ඇතා හෝ. මේ මග අනුගමනය කිරීමෙන් අපිට බේරාන කාගේ දේශීය මොහේ තේ වෙලා යන බව. ඒක බුද්ධ මාර්ගය. තෝරගන්න දුන්නේ මේක මොකද? ඒකෙන් අපි තෝරා ගන්න ඕනේ.